නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා බම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, නිවනට උපකාර වන මූලික කුසල් දහම් 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබට දහම් කරුණු කියා දෙන දහම් පන්තියක් විදිහට මේ දහම් වැඩසටහන කරන්නේ. ඉතින් එයින් මූලිකම සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ඉගෙන ගන්නේ. අද ඒ කායානුපස්සනාවේ අවසාන භාවනා කොටස තමයි ඉගෙන ගන්නේ. ඉතින් අද පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ධර්ම දානයේ සිදු කරගනු ලබන්නේ ඉඟුරුව ගිලිමලේ රත්නපුර පදිංචිව සිට 2020 පෙබරවාරි 3 වෙනි දින කොරියාවේදී හදිසි අනතුරකින් මිය පරලෝකීය නිශාන්ත චානක විජේසූරිය තරුණ මහත්මයාට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන එතුමාගේ සහෝදරිය විසින් තමයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා කොරියාවේදී හදිසි අනතුරකින් මිය පරලෝකීය නිශාන්ත චානක විජේසූරිය තරුණ පුතාට පින් අනුමෝදනාව ඒකාන්තයෙන් සැලසේවා කියන මෙසිත පෙරටුව අපි අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. එතකොට පින්වත්නි, දැන් මේ බලන්න තරුණ කාලේ මේ කෙනෙක්ගේ මරණය සිද්ධ වෙනවා. ඒක හදිසි අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික දෙයක් වෙන්න පුළුවන්. කොහොම හරි මේ අනතුර බලපෑවේ මේ ශරීරයට. ඔබ දන්නවද මේ අනතුරු බලපාන අපිව විනාශ කරන මේ ශරීරය, ඒ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන්ම මේ ශරීරයෙන් නිදහස් වෙන්න පුළුවන්. ওই සියලු අනතුරු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කායගත සතිය, කායානුපස්සනාව අනුදැන වදාළේ. නිවනට උපකාර වන කරුණු 37ක් තියෙනවානේ පින්වත්නි. පළමුවෙන්ම තියෙනවා සතර සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා එතන කාරණා 4ක්. ඊළඟට තියෙනවා සතර ඉර්ධිපහද. එතන කාරණා 4ක්. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය. එතන කාරණා 5ක්. ඊළඟට තියෙනවා පංච බල. එතන කාරණා 5ක්. ඊළඟට තියෙනවා සත්ත බොජ්ජංග. එතන කාරණා 7ක්. ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතන කාරණා 8ක්. එතකොට මේ කරුණු 37ක් තියෙනවා. ඒ කරුණු 37ම නිවනම ඉලක්ක කරගෙන තියෙන්නේ. ඒක තමයි නිවන් මාවත. පිවිතුරු නිවන් මාර්ගවත. එක එක්කෙනාගේ මතවාද, අදහස්, දෘෂ්ටි අලුතෙන් සොයා ගැනීම, ඊළඟට මම මෙහෙමයි රහත් උනේ, මම මෙහෙමයි සෝවාන් උනේ, මේක තමයි නිවන් මාර්ගය. එහෙම කතාවක් නෙවෙයි. මේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාට අමා මහ නිවන පිණිස වදාළ නිවන් මාවත. අපි මීට කලින් කායානුපස්සනාව
කය අනුව සිහිය පිහිටවීම ගැන ඉගෙන ගත්තා ආනාපාන සති භාවනාව. ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව, ධාතු මනසිකාර භාවනාව. එතකොට එතන භාවනා අපි 5ක් ඉගෙන ගත්තා. ඊළඟට තියෙනවා භාවනා 9ක්. මේ 9ට කියනවා නව සීවතිකය කියලා. ඒ කියන්නේ සීවතිකාය කියලා කියන්නේ සෝහනේ දමලා තියෙන මල සිරුර. සෝහනේ දමලා තියෙන මල සිරුර දැකලා ඒ සිරුර ගැන හොඳට විමසලා ඒක තමන්ගේ ශරීරයට කළපා බලන භාවනාවක් තියෙනවා. මේකට කියනවා නව සීවිතික භාවනාව කියලා. මේ භාවනාව අතිශයින් නිර්වුල්ව අතිශයින් පැහැදිලිව කරන්න පුළුවන්කම තිබුණා බුද්ධ කාලේ. ඒ වගේම මෑත භාගයක් වෙනකල්ම මිනිස්සු මිනි පොළවේ වලේ දාන එක ආපු ගමන් ඔන්න අර මිනියක් මිනිසුන්ට මැරිච්ච මල සිරුරක් ප්‍රදර්ශනය වෙන එක නැති වුණා. කයේ ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. ආදාහන වීමත් එක්ක කය ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. අමුසොහොන් නැති වුණා. අමුසොහොන් නැතිවීමත් එක්ක කය ආදීනව ප්‍රකට වීම නැති වුණා. එතකොට මේක සමාජයේ පාරිසරික වශයෙන් හොඳයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. පින්වතුනි, ශාරීරික ආස්වාදය හැම එකක්ම ශාරීරික ආස්වාදයේ පිණිස හැදෙන්නේ. ඒ කියන්නේ ශාරීරිය සතුටු වෙන විදිහට ඇහැ කන නාසය දිව කය සතුටු වෙන විදිහට පරිසරය හැදෙන්න. දැන් හදන්නේ මිනිස්සු කැමති ඒකට. ඒ තුලින් තමයි මිනිසුගේ රාගය සංතරපණය වෙන්නේ, ද්වේෂය සංතරපණය වෙන්නේ, මෝහය සංතරපණය වෙන්නේ. නමුත් ජීවිතයේ යථාර්ථයේ සොයාගෙන ගිය භික්ෂුන් වහන්සේලා ඒ කාලේ අමුසොහනට ගියා. කාලා බීලා මිනිස්සු සන්තෝෂයෙන් සුන්දරව හිටපු මිනිසුන්ගේ මල සිරුරට අත් වෙන ඉරණම දිහා බලා හිටියා. බලා ඉඳලා තමන්ගේ ශරීරයට ගලපා ගත්තා. ගලපාගෙන මේ ශරීරේ කෙලෙස් කන්දෙන් නිදහස් වුණා. මේ නවසීවිතික භාවනාව කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට හොඳ සමාධියක් උපද්දවන්න පුළුවන් භාවනාවක්. වෙනත් භාවනාවලදී සමාධිය නොවැඩුණත් මේ නවසීවිතික භාවනාවේදී සමාධිය වැඩෙන්න බොහෝ දුරට ඉඩකඩ වැඩි. හේතුව ගොඩක් මානසිකාර කරන්න තියෙනවා. ගොඩාක් සිහි කරන්න තියෙනවා. අනිත් එක මතක තියාගන්න, දැන් අර අසුභ භාවනාව කරද්දී ඊළඟ මේ නව සීවිතික භාවනාව කරද්දී මේවා දැන් සෝහනේ දාලා තියෙන මිනිහක් උප මේ සිහි කරලානේ කරන්නේ, මෝන ඇඹුල් කරගෙන එහෙම කරන භාවනාවක් නෙවෙයි. මේ භාවනාව හොඳට වැඩෙනකොට කයේ සැහැල්ලු බව ඇති වෙනවා. ඊට පස්සේ කයේ සැහැල්ලු බවත් එක්ක ප්‍රමුදිත බව, සැහැල්ලු බව, ප්‍රීතිය, සැපේ උපදිනවා. හිත ධ්‍යාන මට්ටමටපත් වෙන්නේ එහෙමත් එක්ක. ඊටකට බලන්න පින්වතුනි, සෝහනක දාලා තියෙන මලමිනියක් බලලා ඒකේ නිමිත්ත අරගෙන තමන්ගේ ශරීරයට ගලපලා මේක කුණු වෙලා පණුව ගහන මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා නිරාමිස ප්‍රීතියක් අභ්‍යන්තරව, නිරාමිස සැපයක් අභ්‍යන්තරව විඳිනවා කියන එක සාමාන්‍ය මනුස්සයාට සිතා ගන්නවත් බැරි දෙයක්. මක් නිසාද? මේ ඇස් දෙකෙන් මිනියක් දිහා බලනකොට සැපේ උපදින්නේ නැහැ. පිළිකොල උපදින්නේ. නුවණින් බලනකොට කොහොමද? ආන්න ඒකයි 32ක් කුණප කොට්ටාසයන් පිළිබඳව කරන අසුභ භාවනාව කරද්දී ලේ සැරව මේ සොටු ඊළඟට මාසන් ඊළඟට කේස්ලොම් නියදත් ආදී දේවල් ඇස් දෙකෙන් බලනකොට පිළිකුල උපදින්නේ. හැබැයි ප්‍රඥාවෙන් බලනකොට උපදින්නේ එහි අසුභ සංඥාවත් එක්ක සැපේ ප්‍රීතිය. නිරාමිස බවක් උපදිනවා සිත තුළ. පුදුම සහගත දෙයක් මේක. පින්වතුනි, නුවණින් විමසනවා කියන එක, නුවණින් බලනවා කියන එක, ප්‍රඥාවෙන් බලනවා කියන එක පුදුම සහගත දෙයක්. පුදුම සහගත දෙයක්. අපේ ශරීරයේ ගොඩාක් අපි ශරීරයට ඇලිච්ච නිසා, ශරීරය ගැන අපි ගොඩාක් මුලා වෙච්ච නිසා තමයි මහා කෙලෙස් කන්දරාවක් අපිට ඇති වුනේ. ඒ වගේම තමයි
දැන් අපිට සාමාන්‍යයෙන් අපේ පවුලකින් කෙනෙක් මැරුණොත්, අපේ ඥාතියෙක් මැරුණොත් ගොඩාක් අපි දුක ගැන දුකෙන් හිත හිතාම ඉන්නේ. ඒ දුකේම වැටිලා එයාගේ සොඳුරු සිරුර ගැන සිහි කරලා එයා අපිට කතා කරපු හැටි, අපි ළඟ hina වෙලා හිටපු හැටි, ගමන් බිමන් ගිය හැටි, එයාගේ ලස්සන කඩවසම් බව ඒවා හිතලානේ. නමුත් ඇත්තටම ඔය මැරිච්ච කෙනෙකුගේ ශරීරය එම්බාම් නොකර එහෙම තියෙන්න ඇරියොත් එහෙම ඒ ඥාතීන්ටම ඔහුගේ ශරීරය ගැන පිළිකුල උපදිනවා. මම දන්න සිද්ධියක් තියෙනවා. තරුණ පුතෙක් මිය ගියාට පස්සේ ඒ පවුලේ සියලු දෙනා ගමත් සියලු දෙනා හඬා වැළපෙමින් හිටියේ. ඔහුගේ සිරුර නිවසට ගෙනාවා. ඔහු ගොඩාක් අසනීප වෙලා මරණාසන්න වෙලා අවසාන උස්ම පොද හෙලනකල් බොහෝ කාලයක් ශරීරයේ කොටස් මෙරි මෙරි රෝහලේ තිබ්බේ. අවසාන උස්ම පොද හෙලනකොට ඔහුගේ ශරීරයේ ගොඩාක් ඇතුලෙන් කුණු වෙලා. ඊට පස්සේ එක දවසක් ඔහු ගෙදර තියාගන්නවා කියලා මිනිහ ගෙදරට ගෙනාවට පස්සේ ගෙනාවු මොහොතේ පටන් ටික ඇඟේ සැරව මතුවෙන්න ගත්තා. ටික ඇඟේ සැරව මතුවෙන්න ගත්තා. ඊට පස්සේ සැරව මතුවෙන්න ගත්තට පස්සේ ඒ පවුලේ අයම කිව්වා අපි ඉක්මනට මිහිදම් කරමු. ඊට පස්සේ නියමිත වෙලාවටත් කලින් මිහිදම් කළා. ඊට පස්සේ අර දරුවා ගැන ඉපදින දුක අර මිනිහේ ස්වභාවයෙන් එක්ක ඒක සමනය වෙලා ගියා. පුදුම සාගත දේවල්. අපේ ශරීරය ඔය අඬන වැළපෙන ජීවිත ඔය මැරිච්ච අයගේ ශරීරය එම්බාම් නොකර තියන්න හරින්න ඕන. දැන් සාමාන්‍යයෙන් එහෙම දෙයක් අපිට හිතන්නවත් බෑනේ. එච්චර අපි ආස්වාදයට ආසයි. ඒකනේ සිරිමාගේ ශරීරය මේ සෝහනේ දාලා තියන් බුදුහාග්‍යතුන් වහන්සේ වදාළේ සෝහනේ දාලා සත්තුන් දෙන්න බැරි විදිහට ආරක්ෂා කරන්න කිව්වේ. ඊට පස්සේ මුළු නගරේම පිරිස ගෙන්නලා දැන් මිනිහ අර මේ සිරිමාගේ ඇඟ ගන්න කිව්වා. දවසට කහවණු ලක්ෂයක් දීලා සිරිමා ළඟට පිරිමියෙක් යන්නේ. අවසානයේදී මලමිනිය නිකන් ගන්න කෙනෙක් නැහැ. අපි ළඟට hina වෙලා කට්ටිය ආවට අපේ ශරීරයේ කුණු වෙන්න ඇරියා නම් ඔක්කොම නැහැවල් වහ ගන්නවා. අපි ඔය ඉඹින් තින්නේ එදාට මේ බල්ලන් ඊළඟට හිවලුන් ඊළඟට ගිජු ලිහිනියෝ ඔවුන් තමයි අපේ ශරීරයේ ළඟට කිට්ටු වෙන්නේ. කිසිම මිනිසෙක් අපේ ශරීරයට එන්නේ. දවසින් දවස අපෙන් ඈතට යනවා. පළවෙනි දවස වෙනකොට අපේ මිනිහ ළඟට ඇවිල්ලා ඉන්නවා. දෙවෙනි දවසේ ඉදෙමෙනකොට ටික පිටිපස්සට යනවා. ඈත ඉඳලා බලනවා. ඕජාව ගලනකොට දුර ඉඳලා බලනවා. සත්තු සිව්පව ඇවිල්ලා කණ්ඩ ගත්තට පස්සේ ඈත ඉඳලා බලනවා. තව කුණු වෙන්න එන්නේ නැහැ කිසි කෙනෙක්. එන්නේ කිසි කෙනෙක්. මිනිහ සෝහනේ වලේ දාලා තියෙන නිසාම ගිහිල්ලා මල් වඩන් ගහලා ඉටිපන්දම් පත්තු කරලා මිනිස් වෙනවා. ඇත්තනම මිනිහ උඩ තිබ්බනම් මිනිහ දාලා පහෝදාවත් යන්නේ නැහැ සෝහනට. ඕක තමයි යථාර්ථය. ඇත්ත කතාව ඕක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේක භාවනාවට නිමිත්තක් කරගන්න. ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නිමිත්තක් කරගන්න මේක. සත්‍යම නිමිත්තක් කරගන්න. අසත්‍යයක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. ව්‍යාජ දෙයක් නෙවෙයි. සත්‍ය. මවාගත්ත දෙයක් නෙවෙයි. ඇත්ත. බුදුරජාණන් වහන්සේ පළවෙනි භාවනාව වදාලා මලසිරුරක් උපමා කරගෙන කරන භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාලා පුණච්ච පරම් භික්ඛවේ පින්වත් මහණෙනි කය යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස තවත් භාවනාවක් කියලා දෙන්නම්. බික්ඛු සේයතහ පිපස්සෙය ශරීරං සීවති කාය චඩ්ඩිතං. සෝහනේ දාලා තිබෙන මල සිරුරක් දකින්නවා යෝගාවචරය. නැත්තම් සසර දුකින් නිදහස් වෙන්න කැමති ශ්‍රාවකයා භික්ෂුව. ඒකහමතං වා දීහමතං වා තීහමතං වා මිනියට එක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා
තුනක් ගිහිල්ලා. උද්දුමාතකං ඉදමිලා. මිනිය ඉදමිලා. විනීලකං නිලට හැරිලා. විපුබ්බක ජාතං මේ සැරව වැగిරෙනවා. ඔන්න මිනිය දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉදමිලා මේක දැන් කොටන් වගේ කෙහෙල් කොටන් වගේ ආත් කෙහෙල් කොටන් වගේ ඇඟ පිම්බිලා නිල් පාටයි තොල් කළු වෙලා ශරීරයේ නිල් මේ නහර උඩට මතු වෙලා බුද්ධමහතකං විනීලකං විපුබ්බක ජාතං සැරව ගලනවා මේ නාස්පුඩු දෙකෙන් කළු පාට ගලනවා සැරව කුණු වෙලා කට දෙපැත්තෙන් ගලනවා කන් වලින් ගලනවා මල මුත්‍රා මාර්ග වලින් ගලනවා සමහර ඇඟේ පුපුරලා සමහර තැන් වලින් පුපුරපු තැන් වලින් සැරව ගලනවා මිනිහ දැන් හොඳට සිහි කරන්න හොඳට සිහි කරන්න සුනාමි දවස්වල ලඳු කැලෑසේ හැංගිලා තිබ්බ මිනි කැලෑවල වැටලා තියෙන මිනි දමිලා නිල් වෙලා එක දවසක් දෙකක් තුනක් ගිහිලා ලේ සැරව ගලනවා තැන් වල. ඔන්න ඕක තමයි නිමිත්ත. පළවෙනි භාවනා නිමිත්ත. දැන් ඕක නෙමෙයි භාවනාව. ඒ තමයි භාවනා නිමිත්ත. නිමිත්ත තමයි ඕක ඔහොම දාගන්න ඕන අපේ ඇඟට. සෝ ඉමමේව කායං උපසංහරති. ඔහු තමන්ගේ කායට ඒක ගලපා බලනවා. අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ මේ කයටත් ඔය ධර්මතාවෙම වෙනවා. ඒවන් භාවී ඔය ස්වභාවයෙම වෙනවා. ඒතං අනතීතෝති. ඒ ස්වභාවය ඉක්මවල නැහැ. දැන් ඔය මිනිහක් දිහා බලාගෙන ඉන්න එක ලෝකෙ කට්ටියත් කරනවා. ඒක භාවනාවක් නෙවෙයි. ඔන්න ඔක ඔහොම අරන් අපේ ඇඟට දා ගන්න ඕන. මිනිහ නෙවෙයි නිමිත්ත. නිමිත්ත කියන්නේ ඔය ස්වභාවය මටත් එනවා කියලා. ඉස්සල්ලාම යෝගාවචරයා මේක ගොඩක් හොඳයි ඉඳගෙන කරනවා නම් මේ භාවනාව. හක්මනින් කරන්නත් පුළුවන්. ඊළඟට සිටගෙන හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ගොඩක් හොඳයි. පහසුවෙන් සැහැල්ලුවෙන් වාඩි වෙලා කය සැහැල්ලු කරලා හිමීට එයා තමන්ගේ හිතට මවා ගන්නවා අර මිනිහා. දැන් කරුමේ කියන්නේ මේ වගේ මිනි දකින්න නෑනේ. පින්වතුනි දැන් කාලේ කිහිප දෙනෙකුට මේ භාවනාව කරන්න පුළුවන්. මොකද සුනාමි ව්‍යසන කාලේ සහ සමහර හේතු නිසා මිනි දැකලා තියෙනවා. තව පරම්පරා එකක් දෙකක් යනකොට නවසීවිතික භාවනාව කරන්න බෑ. ඇයි පින්වතුනි හිතෙන්ම වාගන්න හරි මිනිහක් දැකලා තියෙන්න බෑ. ළමයිගේ අතේ ෆෝන් තියෙනවා. ඊළඟට මේ සයිබර් අවකාශය කියලා එකක් තියෙනවා අන්තර්ජාලය කියලා එකක්. ඕකේ ගත්තත් සුභයමයි තියෙන්නේ. සුභ ඒ කියන්නේ හොඳ ලස්සන ඒවා. ලස්සන ශරීර, රාගය ඇවිස්සෙන ශරීර, ආස්වාදය ඇති වෙන ශරීර. මිනි සාමාන්‍යයෙන් ඔය භාවනාව ගැන අහලා තියෙන කීප දෙනෙක් ඔය සමහර වීඩියෝ සමහර ෆොටෝ දාලා තියෙනවා. ඉතින් ඒවා කවුද බලන්නේ? ඔන්න ඒ වගේන් හරි භාවනාවක් ගැන අහලා ඒ වගේන් හරි නිමිත්තක් හිතට අරන් තිබුණොත් හොඳයි. ඇස් වලින් මිනිහක් බල්ලා බණ භාවනාවක් කරනවා කියලා එකක් තියෙනවා නම් තව පරම්පරාවක් යනකොට අතුරුදහන් වෙනවා. ඇයි මිනි දකින්න නැහැ. අද කාලේ මැරිච්ච ගමන්ම මේ සමහරට එදාම හරි එහෙම මේ පුච්චල දානවා. පුච්චල දාන එකනේ අද කාලේ බහුලව. ඒ කාලේ නම් ටිකක් හරි තිබ්බ සෝහනකට යනවා කියන එක. දැන් සෝහන කියනකොට කට්ටියට මතක් වෙන්නේ අර ආදාහනාගාරේ. අපි ගෙවල් වල ඉන්න කාලේ ඔය පිච්චිලි කතා නැහනේ. ඉදකොට අපි සෝහනට ගිහිල්ලා අපිට මතක අපිත් යනවා පුංචි අයෝ. ඊට පස්සේ මිනි මේ වලවල් හරනකොට පරණ මිනි වල ඔලු මතු වෙනවා. හිස් කබල් මතු වෙනවා, ඇට මතු වෙනවා.
ඒකට ඒක නිමිත්තක් වශයෙන් හිතට එනවනේ. ඇටකටු මෙහෙමයි කියලා. ඊළඟට සමහර සිද්ධි වෙලා තියෙනවා. සමහර මිනි ගානක් නැතුව වලවල් හරනවා. ගොඩාක් මිනිස්සු වලවල් හරන්න හරි කැමති පරණ වලවල්. ඇයි හොඳට හරන්න පුළුවන්. ඒ නිසා අපි පරණ වලක් බලලා හරනකොට මට මතකයි සමහර කාලක වෙලා තියෙනවා යට මිනිහ සම්පූර්ණයෙන් කුණු වෙලා නැහැ. ඕජාව සහිත ජරාව සහිත ගඳ සහිත ඇට කැලි මතුවෙනවා. එහෙම වලේ දානවා. අර ඇට කටු මතුවෙලා වලවල් වල මිනිහ මේ වහනකොට මිනි පෙට්ටිය ඒත් එක්කම දාලා වහන අවස්ථා නම් ගොඩක් දැකලා තියෙනවා අපි. ඉතින් අද කාලේ සමාජයට ඕවා දකින්න නැහැ. හරි ඒ පැසක තියමු අපි භාවනාවට යන්. ඔන්න මිනිහක් දකින්නවා. පළවෙනි භාවනාව හොඳට පුරුදු හිතට ගන්න. එතකොට අනිත් භාවනා නවයේම හිතට ගන්න ලීසි. ඒ තමයි නිමිත්තක් ගන්න මේක. දැන් මේ බලන්න පුනච පරම් බික්කවේ බික්කු සේයතාපි පස්සේ ශරීරං සීවතිකාය චඩ්ඩිතං. මේ වචනේම තියෙනවා පින්වත් මහණෙනි භික්ෂුවා සෝහුනි දාලා තියෙන මිනිහක් දකිනවා. ඒ කියන්නේ ඒක ඒ කාලේ සුලභයි. ඒ කාලේ සුලභයි මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉදමිලා නිල් වෙලා සරව ගන්නවා. තැන් වලින් ඇඟ ඉදමිලා පුපුරපු තැන් වලින් සරව ගන්නවා. ඇස් වලින් ගලනවා. නහස් පුඩු වලින් ඕජාව ගලනවා. කට දෙපැත්තෙන් ඕජාව ගන්නවා. සමහරට කට ඇරිලා කන් වලින් ඕජාව ගන්නවා. මල මුත්‍රා මාර්ග වලින් ඕජාව ගන්නවා. හම පුපුරපු තැන් වලින් ඕජාව ගන්නවා. ඊට පස්සේ මේක හොඳට නිමිත්තක් කරගෙන තමන්ගේ ශරීරයට ගලපනවා. හොඳට මතක තියාගන්න ඕන මිනිහ දිහාම බල බල ඉන්න එපා. ඒකේ තියෙන ස්වභාවයන් ටික ගන්න ඉදමිච්ච නිල් වෙච්ච සැරව ගන්න ස්වභාවය හිතට අරගෙන ඒක තමන්ගේ ශරීරයට ගන්න ඕනේ. ඒකයි කායානුපස්සනාව කියන්නේ. තමන්ගේ ශරීරෙත් සෝනට දාලා දවසක් ගියාට පස්සේ දෙකක් ගියාට පස්සේ තුනක් ගියාට පස්සේ හොඳට මේ ඇඟත් ඉදමෙනවා. පිම්බෙනවා මේක. නිල් වෙනවා. ඊට පස්සේ ඕජාව ගන්නවා. අර මිනිහේ තිබ්බ ඕජාව ගන්න ස්වභාවය මේ කයනොත් වෙනවා කියලා මනසකාර කරනවා. මේක පුදුම විදිහට හිත විරාගී කරනවා. හිත ගොඩාක් එකඟ වෙනවා මේ භාවනාව. හොඳට සංසිඳෙනවා. සැපේ ඇති වෙනවා. ගොඩාක් වෙලා මේ භාවනාව ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එහෙම කල්පනා කර ඒවන් ධම්මෝ මේ ස්වභාවය මටත් වෙනවා. මේ ධර්මතාවය මටත් වෙනවා. මේ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ශරීරයේ ස්වභාවය හොඳට සිහි කරනවා. ඔය ස්වභාවය හිතට හොඳට උරු වුණාට පස්සේ ඉති අජ්ජත්තං වා කායානුපස්සී විහෙරති. තමන්ගේ ශරීරයේ කයේ යථා ස්වභාවය හොඳට සිහිය පිහිටනවා. ඊට පස්සේ යාගේ ඒ භාවනා දැක්මෙන් පුළුවන් අනිත් අයගේ ශරීරෙත් මේ විදිහටමයි තියෙන්නේ කියලා මනසකාර කරන්න. ඉති අජ්ජත් බහිද්ධාවා කාය ආධ්‍යාත්මික බාහිර සියලු කයවල වලට එකම ස්වභාවය කියලා යට තේරෙනවා. සමුදය ධම්මානුපස්සීවා මේ කුණු වෙලා ඉදමිලා නිල් වෙලා මේ සෝහනට අතැල්ලා දාන මේ ශරීරේ ගැන යා කල්පනා කරනකොට එහි හට ගැනීම නැසවීම සමුදේවයි දකිනවා. මේ විදිහට ඉදමිලා නිල් වෙලා මේ සෝහනට දාලා යන මලකුණක් බවට පත් වෙන මේ ශරීරේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති බව. එවැනි වූ ශරීරයක් තියෙන බව. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හොති හොඳට සිහිය පිහිටනවා. ඥානමත්තාය පතිස්සති මත්තාය හොඳට අවබෝධ ඥානය පිණිස සිහිය දියුණු වීම පිණිසම පවතින ඔයාගේ භාවනාව. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. මුලින් තියෙන අනිශ්චිතෝච විහෙරති ග්‍රහණය මේ
ඇසුරු කරන්නේ මේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ. මේ විදිහට කයේ කායානුපස්සනාව වඩමින් වාසය කරනවා. ඔන්න පළවෙනි භාවනාව. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔය ඇසුරින් අපි දෙවෙනි භාවනාවත් ඉගෙන ගනිමු. දැන් ඔන්න අර විදිහට තමයි භික්ෂුව දැක්කේ. මිනිහා දැක්කේ ඒ විදිහට. Taman දැක්කදී තමයි ගන්නෙ භාවනාවට. මේක පුදුම භාවනාවක්. මේක පුදුම භාවනාවක්. ඊට පස්සේ ඔන්න දැන් ඊළඟට බලන්න. ඊළඟට තියෙනවා පුනච්ච පරං. මේක පින්වතුනි මේ වගේ දේවල් කරලා හරි තියාගන්න ඕන එක භාවනාවක්. මක්නිසාද යත් මට මතක හැටියට බද්ධවග්ගිය කුමාරවරු 30 දෙනා. බද්ධවග්ගිය කුමාරවරු 30 දෙනා අතීතේ කොල්ලෝ 30 දෙනා කැලේ යද්දින් මේ මොකක් හරි කැලේ හැසිරෙන පිරිසක් විදියට ඉඳලා තියෙන යද්දින් බඩදරු අම්මා කෙනෙක් මැරෙනවා මේ මැරිලා ඉන්නවා දැක්කා. මැරිලා ඉන්නවා දැකලා මේ මෙයාලාට හිතුණා මේ නිකන් මේ ගෑනු කෙනෙක් මැරිලා අපි මේ ගිනි තියමු කියලා දාර ටිකක් එකතු කළා අර මැරිච්ච මලකුණේ කුඩින් තියලා ගිනි තිබ්බා. ඊට පස්සේ මට මතක හැටියට මේක බද්ධවග්ගිය කුමාරවරු හෝ යසකුල පුත්‍රයාගේ කතාවට තියෙන මට හරියටම මතක නෑ. නමුත් ওই මූලික ධර්ම මේ දූත කණ්ඩායමට අයිති පිරිසක්. ඊට පස්සේ මේ මලකුණ ගිනි තියනකොට අර මිනිහේ බඩ පුපුරනවා. අටකටු එහෙම වෙනවා. ඒ අසුබේ හිතට ගියා. ඒකම උපකාරී වුණා කියනවා මේ ජීවිතේ ගෞතම බුද්ධ ශාසනේ අරහත් වේ පිණිස. ඊදා හිතපු එක. අපි ඉදිරි දේශනාවක ඒක සම්පූර්ණ කතාව මොකද්ද කියලා මතක් කරලා කියන්න. ඒ දවසක් හරි හිතන දේ. දැන් වැඩි ඕන්නේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රජෝහරණන් කියලා වස්ත්‍රයක් අතක ගායිද්දී අරහත්ත්වයටපත් උනේ. ඒක වෙලා තියෙන මීට කලින් බොහෝ සංසාරේ බොහෝ කලින් රජ කෙනෙක් වෙලා ඉඳිද්දී තමන්ගේ දාඩියෙන් වස්ත්‍රේ කිලිටි වෙනවා දැකලා කල්පනා කරලා හිතලා මේ ඇඟ පිරිසිදු තියාගන්න ඕන නිසා වස්ත්‍රයක් ඇඳගත්තේ. නමුත් මේ ඇඟ නිසාම වස්ත්‍රේ කිලිටි වුණානේ කියලා. ඇඟ නිසාම වස්ත්‍රේ කිලිටි වුණානේ කියලා හිතුවා. ඒක නිසා තමයි කිලිටි අත්හරිනවා කියනට වස්ත්‍රේ කිලිටි වෙනවා. ඒතකොට එදා සංඥාව මේ සංඥාව එකතු වුණා. කොහොමද මනසකාරය ගැලපිලා ගියේ හැටි? බුදුවරුන්ගේ ශාසනය මගපල් ලබනවා. මිනිහා දිහා දවසක් හරි බලලා මේක මටත් වෙනවනේ කියලා මනසකාරයක් කරලා තිබ්බොත් ඒක යම් දවසක තමාට මේ කෙලෙස කන්දරාව මේ කයට තියෙන රාගය අත්හරින්න, කයට තියෙන බැඳීම අත්හරින්න උපකාරක ධර්මයක් වෙනවා. අපි බලමු දෙවෙනි භාවනාව. පුනිච්ච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සෙය ශරීරං සීවතිකා එච්ඡඩ්ඩිතං. ඔන්න භික්ෂුව දකිනවා සෝනි අත්තර දමන ලද මල සිරුරක්. දැන් මෙයා දැක්කින වෙලාවේ අර ඉදෙමිච්ච කතා දැකලා නැහැ. මේ ස්වාමීන් වහන්සේ දැක්කේ සෝනේ කාකේ හිවා කජ්ජමානං කපුට කොට කොටාන් කනවා. කුලලේ හිවා කජ්ජමානං උකුස්සෝ කනවා. ගිජ්ජේ හිවා කජ්ජමානං ගිජුලී හිනියෝ කනවා. සුනකේ හිවා කජ්ජමානං මේ බල්ලෝ කනවා. සිංගාලේ හිවා කජ්ජමානං හිවල්ලු කනවා. විවිධේ හිවා පානක ජාතේහි කජ්ජමානං විවිධ වූ ප්‍රාණීන් විසින් මේ ශරීරය කනවා. සෝ ඉමමේව කායං උපසංහරති. ඒ නිමිත්තය අරගෙන තමන්ගේ කයට ගලපා බලනවා. අයම්පිකෝ කායෝ එවං ධම්මෝ. මගේ ඇඟටත් මේ ටිකම තමයි වෙන්නේ. එවං භාවී මේ ස්වභාවයමයි. ඒතං අනතීතෝති මේ ස්වභාවය ඉක්මවා නැත කියලා යාට හිතෙනවා. එයා භාවනා කරනවා. එක සත්තු කනවා. රාජ භෝජනේ සක්විති භෝජනයෙන්
ආහාර ලැබමින් හිටපු සක්විත රජුරෝ සෝහනට දැම්මත් මේ ටික වෙනවා. රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම කියන්න දන්නේ නැහැ. රහතන් වහන්සේ ගැන. මොකද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම දන්නේ විස්තර. සක්විති රජතුමාටත් සක්විති රජතුමාගේ දේහය සොහනට දැම්මොත් මේ ඔක්කොම ටික ඒ ශරීරයටත් වෙනවා. සක්විති රජුරුවන්ගේ ශරීරයේ සතා සිව්පාව කනවා නම් අපේ ශරීරය ගැන කවර කතාවද? මේ ඇඟ පිච්චුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ ශරීරයේ තවත් සතෙකුට ආහාරයක් වෙනවාම. හොඳට බලන්න. පිච්චුවේ නැත්තම්. පොළොවේ ඇතුලේ වලේ දෑවත් පණුව කනවා. උඩින් සෝහනකට දැම්මොත් එහෙම අනිවාර්යෙන් ඉදමිලා නිල් වෙලා තිනකොට කපුටෝ ඇස් වලට කොට ඇස් ගලවනවා. ගිජු ලිහිණියු ගලවනවා. බඩට කොට බඩවැල් ඇදගෙන ගිහිල්ලා ගස්වල උඩ තියාගෙන බඩවැල් කනවා. එහින් සුනකයෝ එහින් කෑලි ඇදගෙන යනවා. හිවල්ලු එහින් කෑලි ඇදගෙන යනවා. තැන් වලින් මතුවෙනවා ඇටකටු. ඇද කනවා. හෙට අදිනවා මෙහෙට අදිනවා ඇස් ගලවනවා උපුටනවා. මුළු ගමටම චණ්ඩිකම් කරගෙන හිටපු මිනිසුන්ට අවසානයේ ඇඟේ වහන මැස්ස එලව ගන්න බෑ. මුළු ශරීරයම හූස් ගාලා මැස්සෝ. නිල මැස්සෝ. ඇති වෙන පණුව ඇඟ ඇතුලේම ඇතුලලා පණුව මේ නහයෙන් එන පණුව අනිත් නහයෙන් යනවා. නහයෙන් එන පණුව කටින් යනවා. කටින් එන පණුව කනෙන් යනවා. කනෙන් එන පණුව නහයෙන් යනවා. මල මුත්‍රා මාර්ගවල පිරීලා පණුව. කුණු වෙච්ච තැන් වලින් එළියට පණුව. හිවල්ලු මසුත් කනවා පණුවොත් කනවා. ගිජු ලිහිණියෝ උකුසෝ සත්තු ඇවිල්ලා කොට ඇඟේ මසුත් කනවා පණුවොත් කනවා. නෙලි ගණන් පණුව බත්තට වගේ මතුවෙනවා. හූස් ගාලා මැස්සෝ. ඇද කනවා බඩවැල් ඇද කනවා. ඔන්න දැන් මිනිය එහෙම ගල්ප ගන්නවා. මම යම් දවසක මැරිලා මම සෝහනට දැම්මොත් මටත් ওই ටිකමයි. මොකුත් කරගන්න බෑ. මිනියක් දාලා. සත්ව ඇද මේ බඩවැල් ඇද කනවා. උකුස්සෝ කපුටෝ ඇස් වලට කොටනවා. නහයට කොටනවා. තැන් වලින් ගන්නවා පණුව එනවා. විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං විවිධ වූ ප්‍රාණීන් මේ ශරීරේ කාලා දානවා. අපේ ශරීරයේ අනිවාර්යෙන් සත්තුන්ට කෑමක් වෙනවාමයි. එදා ඒ සත්තුන්ගේ කෘත්‍ය අපේ ශරීරේ කාලා දාන එකමයි. මේ ශරීරේ කාලා දාන එකමයි කෘත්‍ය. හොඳට භාවනා කරනවා. තමන්ගේ ශරීරයට ගලවලා. හොඳට භාවනා කරනවා. හිතවල පෙරේතකම් හේදි යනවා. කාම ආසාවන් සංසිඳී යනවා. මෙහෙම ශරීරයකට සැප දෙන්නේ. හොඳට කල්පනා කරනවා මෙයා. ඒ මිනිහේ ස්වභාවය තමන්ගේ ශරීරයට අරගෙන. භාවනාවේ ඉඳගෙන තමන්ම දන්නේ. වේලාව ගත වෙලා යනවා භාවනා ආරමුණේම. හොඳට සමාධිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ওই දෙවෙනි භාවනාව. ඒවත් තමාටත් බාහිරටත් ඒ විදිහට ගලපා බලනවා. ඊට පස්සේ දැන් උන පළවෙනි එක ඉදමිලා නිල් වෙලා සැරව ගලපු භාවනාව. දැන් තියෙන්නේ නොඑක් සත්තු කන. මම හිතනවා ගොඩාක් අයට
මේ භාවනාව කරන්න පහසු වෙනවා ඔය සත්තු විස් කන එක. විවිධ ප්‍රාණීන් මේ ශරීරේ කාලා දාන එක. පාළුවේ ඉඳගෙන සිහි කරනවා. මට මේ ටික වෙනවනේ කියලා. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන තමන්ගේ ශරීරයට ගලප ගන්න ඕන මේ කායानुපස්සන. ආය හොදන්න කවුරුත් නැහැ, පිහින්න කවුරුත් නැහැ. කිසි කෙනෙක් ළඟට කිට්ටු වෙන්නේ නැහැ කන සත්තු හැර. පයින් ගහලා එලවපු බල්ලෝ බලල්ලු. ඊළඟට ගල් ගහලා එලවපු හිවල්ලු. ඊළඟට එලවපු මැස්සෝ. ඔය ඔක්කොම යම් දවසක ළඟට එනවා. එදාට එක මැස්සෙක් කෙලව ගන්න බෑ. එක මැස්සෙක් කෙලව ගන්න බෑ. ශරීරයට වෙන දේවල්. මේ ඔක්කොම ටික වහලා තමයි පුච්චන්නේ. මේ ඔක්කොම ටික වහලා පුච්චන්නේ. ඒකවත් හිතුවනම් කමන්නේ අලු ටිකක් වෙනවනේ මේක කියලා. ඊට පස්සේ අම්බන තුන්වෙනි භාවනාව. පුනච පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සේ ශරීරං සීවතිකාය චඩ්ඩිතං. භික්ෂුවක් දකිනවා සෝනේ දාලා තියෙන මිනිහා. අට්ටික සංකලකං ඇට පෑදිලා. කොහොම මේ ඇට පෑදුනේ? ඇට සැකිල්ල පෑදුනේ ඇයි සත්තු කෑවනේ? දැන් ඇට කරු පෑදිලා. සමන්ස ලෝහිතං තැන් තැන් වල මාස් කෑලි පේනවා. ලේ වැගිරිලා පේනවා. නහාරු සම්බන්ධං ඇට සැකිල්ල පොඩි ලණු ටිකකින් ගැට ගහලා වගේ නහර වලින් වට වෙලා පේනවා. සෝ ීම මේව කායං උපසංහරති. එයා තමන්ගේ කයට ඒක ගලපා බලනවා. දැන් මොකෑ වුනේ? දැන් සිද්ධ වුනේ අර දැන් භික්ෂුව දැක්කේ භාවනා නිමිත්ත විදිහට දැන් සත්තු කාලා තියෙන ශරීරي තවමත් කනවා. නමුත් ඇට කටු පෑදිලා. තැන් තැන් වලින් මස් ලේ වැගිරිලා නහර පේනවා. මටත් මේ ටික වෙනවනේ කියලා සිහි කරනවා. මගේ ශරීරයේ සත්තු කාලා තැන් තැන් වලින් ඇට කටු තැනින් තැන පෑදිලා මූණේ පැත්තකින් ඇට කටු පෑදිලා. ඊළෑට කූඩුවෙන් පැත්තකින් ඇට කටු පෑදිලා. දැන් බඩවැල් ටික කාලා බඩ බොක්ක කාලා නිසා ඒක ඇතුලෙන් ඇට කටු පෑදිලා. කකුලේ තැන් තැන් වලින් ඇට කටු පෑදිලා. අත් වලින් ඇට කටු පෑදිලා. තැන් තැන් වල මාස් ඉතිරි වෙලා. ලේ වැගිරිලා. නහර වලින් ගැට ගැහිලා. මටත් මේක වෙනවනේ කියලා හිතනවා. තමන්ගේ ශරීරයට ගලපා පාඩුවේ හිතනවා. මෙහෙම එකක් වෙනවනේ කියලා. ඔය තමයි තුන්වෙනුව හිතන තුන්වෙනි සීවතික භාවනාව. ඊට පස්සේ අපි බලමු හතරවෙනි භාවනාව මොකක්ද කියලා. හතරවෙනි භාවනාව තමයි පුනච පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍යතා විපස්සේ ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටි සංකලිකං ඇට කටු ගොඩ දැන්. නිම්මාංශ මස් නෑ. මස් කුණු වෙලා එහෙම වැටිලා. එක්ක සතාසි බව කාලා ඇට සැකිලි ටික දැන්. ලෝහිත මක්ඛිතං ඇට කෝට් වල ලේ තැවරිලා තියෙනවා. නහාරු සම්බන්ධ. නහර වැල් ටික එල්ලලා තියෙනවා තැන් තැන් වල. මස් දිය වෙලා. කුණු වෙලා. පණුව කාලා. තැන් තැන් වල ලේ තැවරිලා ඇට සැකිලා. ඒවත් තැන් එක ගානට නෑ. සත්තු ඇදලා ඒ අතපය විහිරිලා. තැන් තැන් වල. නමුත් ලේ තියෙන ඇට කටු වල ඊළඟට නහර වලින් බද්ධ වෙලා. නහර තැන් තැන් වලින් තියෙනවා. මටත් මේක වෙනවනි කියලා හිතනවා. තමන්ගේ ශරීරෙත් දාලා බලනවා ඉතින්ට. මටත් මේ ටික වෙනවනි කියලා. එහෙම බලනකොට මොකට නම් පෙරේතකම් කරන්නද කියලා හිතෙනවා. ওই හතරවෙනි සීවතිකය මස් නැති ඇට සැකිල්ල දිහා බලනවා. දැන් මේ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත ඇසුරින් මම මේ දේශනාව කරන්නේ. සිතට සුව දෙන භාවනා කියලාත් පොතක් තියෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ. මේව හොඳට බලන්න.
ඊළඟට මහමෙවුනා YouTube channel එකේ ලොකු සාංශිකේ භාවනා ටික තියෙන වෙනම විස්තර කරලා. ඒ වගේ මේවා විස්තර කරනවා ලස්සනට. මම මේ පොඩි හොරාවක් ඇතුළතට මේ කෙටියෙන්නේ කරන්නේ. හොඳට මේ භාවනා ඉගෙන ගන්න කැමතියි. ඉතින් උත්සාහ වෙන්න ඕන. මං කිව්වා මේක පන්තියක් විතරයි. ඔබට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබට කියලා දෙනවා. ඊට පස්සේ පස්වෙනි භාවනාව භික්ෂුව දකින්න ශරීරේ අට්ඨි සංකලිකං අපගත මාංශ ලෝහිතං නහාරු සම්බන්ධං. ඇටකටු ටිකක් දකින්නවා ලේත් නැහැ මසුත් නැහැ. දැන් ලේත් නැහැ මසුත් නැහැ කළු පාට වෙලා නහර වැල් තනින් තන තියෙනවා. අර ඇට සැකිලි ගොඩේම ඕජාවත් එක්ක ඔය තියෙනවා. මස් නැති ලේ නැති නහර වැල් තැන් වලින් ඉතුරුලා තියෙන ඇට සැකිල්ල තියෙනවා. ඊට පස්සේ තමන්ගේ කයට ගලපලා බලනවා මට මෙහෙම වෙනවා නේ කියලා. ඉතින් කෝ පළඳු ආභරණ කෝ මේ ශරීරේ ගාපු පූය අනේ මගේ කියලා රත්තරන් කියපු ඒවා සුදු කියපු ඒවා බබා කියපු ඒවා මොකවත් නෑ. ඒ ඔක්කොම අතුරුදහන් වෙලා. ওই විදිහට ඒ පස්වෙනි භාවනාව. හයවෙනි භාවනාව එනකොට දැන් ශරීරයේ මස් නහරක් නැහැ. ඒ භික්ෂුව දකිනකොට ඒ මිනිහ මේ විදිහට තියෙන්නේ. ශරීරං සීවිතිකාය චණ්ඩිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි. ඇට සැකිල්ල තියෙනවා එකිනෙකාට සම්බන්ධ වෙලා නැහැ. දිසා විදිසාසු වික්කිත්තානි. දිසා අනුදිසා වලට විසිරිලා. ඒ සත්තු අදිනවනේ. අන්නේන හත්තට්ටිකං මෙන්න මිනිහේ අත්තට තව පැත්තක. අන්නේන පාදට්ටිකං පායට වෙන පැත්තක. අන්නේන ජංගට්ටිකං කලවයට වෙන පැත්තක. අන්නේන ඌරට්ටිකං කෙන්ඩායට වෙන පැත්තක. අන්නේන පිට්ටිට්ටිකං මේ පිට්ටිට්ටිකං කියලා කියන්නේ එක පැත්තක තමයි පිටකටු එක පැත්තක. අන්නේන කටට්ටිකං අන්නේන කටට්ටිකං කියලා කියන්නේ උකුළුවට වෙන පැත්තක. අන්නේන ගීවට්ටිකං බෙල්ලයට වෙන පැත්තක. අන්නේන දන්තට්ටිකං දත්තට වෙන පැත්තක. අන්නේන සීසකටාහං හිස් කබල වෙන පැත්තක. සෝයිම මේ කායන් උපසංහරති. ඔන්න ඕක අරන් භාවනාවට ගන්නවා තමන්ගේ කයට. ඒ කියන්නේ අර ශරීරයේ ඇට සැකිල්ල සත්තු හිට මිට ඇදලා කකුල් එක තැනක අත් ඇට එක තැනක ඊළ ඇට කටු වෙන තැනක තැන් වල ඇට කටු විසිරිලා. දැන් රූපයක් නැහැ. දැන් උස දිග පල්ල හොයන්න බෑ. දැන් මනුස්ස ශරීරයක් කතාවක් නැහැ. දැන් විසිරිච්ච ඇට. හිතෙන් තමන්ගේ ශරීරයෙන් තමන්ගේ ඇට කටු ටික විසිරුවා බලනවා. සත්තු අදිනවා. සමහරට සත්තු ඇදගෙන ගිහිල්ලා. මට මතකයි අපි දඹදිව වන්දනා ගිහිල්ලා දැන් අපි බුද්ධ ගයාවේ ඉඳලා අපි අසුපුට යනකොට පාලම හරහා අපි පයින් යනවා. එහෙම යනකොට දවසක මේ ලොකු ඇට කට්ටක් හපාගෙන බල්ලෙක් යනවා පාරේ. මේ කලින් දවසේ මේ ගිනි තිබ්බ මිනිහක ඇටකටුවක් ඉතුරු වෙලා. ඒක අර මිනි ගඳට බල්ලෙක් ඒ ඇටකටුව අරන් යනවා. දැන් මිනිහ පුච්චලා තියෙන්නේ කොහෙවත්? ඒ මිනිහම ඇටකටු තියෙන්නේ වෙන කොහෙවත්. එතකොට බලන්න කොහොමද කියලා. ඒකට සතා සිව්පාවා. රෑට අමු සොහොන් වල පිරිලා සත්තු. දවාලට ගිජු ලිහිනියෝ සත්තු පිරිලා සොහොන් වල. මේ සොහොන් වලම සංඝයා භාවනා කළානේ. පුදුම සාගතයි.
ඒ දුතාංගයක් තියෙනවානේ සෝහනේ වාසය කරන දුතාංගය. සෝසානිකාංගය කියලා. එතකොට ඒ දුතාංග රැක්කනේ සෝහනේ හිටියනේ. අපේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ සෝහනේ හිටියනේ. කොහොමද? දැන් අපිට මිනිහක් ගැන කියනකොටත් අර මොකද්ද වගේ. කෙසේ නමුත් අපි භාවනාවට එමු. ඒ ඇටකටු විසිරිලා තියෙන විදිය තමන්ගේ කයටත් ගලපලා හිතෙන් භාවනාවෙන් බලනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා ඉති අජ්ජත්තං තමාටත් මෙහෙමයි යන්න අයටත් මෙහෙමයි කාටත් මෙහෙමයි. ඊට පස්සේ මේ සමුදේවයි හට ගැනීම වෙනසීම දකිනවා. ඊට පස්සේ මෙවැනි වූ ශරීරයක් නෙව තියෙන්නේ කියලා හොඳට සිහිය පිහිටනවා. ඥාන අවබෝධය පිණිස පවතිනවා. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. නිදහස් වෙනවා මෙයා. ඔය අපි 6 වෙනි භාවනාව ගැන කියුවේ. අපි 7 වෙනි භාවනාව මොකක්ද කියලා බලමු. අට්ඨිකානි සේතානි සංකවන් උපනිභානි. දැන් එයා දකිනවා සෝහනේ ඇටකට තැන් වල තියෙනවා අට්ඨිකානි සේතානි සුදු පාටයි සංකවන් හග්ගෙඩිය පාටයි. ඇට සැකිල්ල හග්ගෙඩිය පාටට තියෙනවා. සුදු වෙලා. දැන් අර ලේ තැවරුණ කතා ඒ මොකුත් නෑ ඇටකටු. ඔය අපි දැන් දකින්නේ ඇටකටු. ඒ වගේ තියෙනවා. සුදු වෙලා හග්ගෙඩි පාටට. මේ ශරීරේ කවදා හරි හග්ගෙඩි පාට සුදු වෙච්ච ඇටකටු ගොඩක් ඉතුරු වෙනවා. සෝහනට දැම්ම. හොඳට කල්පනා කර බලනවා. ඔය 7 වෙනි භාවනාව. ඊට පස්සේ 8 වෙනි භාවනාව අපි බලමු මොකද්ද කියලා. පුනචවරම් භික්ඛවේ භික්ඛු සේයතා විපස්සී ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි පුංජිකතානි තීරෝ වස්සිකානි. ඇටකටු කැඩිලා තැන් වල ගොඩ ගැහිලා කැඩිච්ච කෑලි තැන් වල තියෙනවා. තීරෝ වස්සිකානි බොහෝ කාර්යයක් ගිහිලා. කාලේ නම් සුදු වෙලා ඇටකටු ටික තිබ්බා. දැන් කැඩිලා පුපුරලා තැන් වල ගොඩ ගැහිලා. බොහෝ කාලයක් ගිහිලා. ඔය 8 වෙනි භාවනා ආරමුණ තමන්ගේ කයට ගලපලා බලනවා මටත් මේක වෙනවා කියලා. නව සීවිතකේ 9 වෙනි භාවනා ආරමුණ. පුනච පරම් භික්ඛවේ භික්ඛු සීයතාපි පස්සීය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි පූතීනි චුන්නක ජාතානි. මේ අට්ඨිකානි පූතීනි හොනු වගේ වෙලා කුණු වෙලා ගිහලාට චුන්නක ජාතානි කුඩු වෙලා ඇටකටු කුඩු වෙලා පොළොවට පස් වෙලා ස්තුපාට කුඩු වගේ පොළොවට පස් වෙලා මටත් මේක වෙනවනේ කියලා. මේ භික්ෂුව දැකපු තැනනේ. එහෙනම් සෝහනේ ආදාහනය කළ ඉතුරු වෙන අලු දිහා බලලත් ගන්න පුළුවන් නිමිත්ත. දැන් මේ ඒ වගේ තැනක් මේ. අවසානට දැක්කේ ඇටකටු සුදු වෙච්ච තැන. එතනත් භාවනාව. දැන් මේ භාවනාව කරන්න අනිත් භාවනාව ටික මුලින් කරලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. මේ 9 වෙනි භාවනාව තියෙන්නේ එක අලුත් භාවනාවක් විදිහට තියෙන්නේ. මේ 9ෙම භාවනා 9ක් විදිහට තියෙන්නේ. එහෙනම් කුඩු වෙච්ච ටික දැකලත් මගේ කයටත් මෙහෙම වෙනවා කියලා භාවනා අරමුණක් ගන්න පුළුවන් නම් ආදාහනය කළා දවලා අලු ටික දෙනකොට ඒ අලු ටික දිහා බලලා මටත් මේ ටික නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි හාමුදුරනමක් අපවත් වුණොත් අපි දැන් අපි ගමුකෝ මහමෙවුනායි කියලා අපි කියලා තියෙන්නේ අද අපි අපවත් වුණා නම් හෙට වෙනකොට ආදාහනය කරනවා. ඒතර දැන් මං අපවත් වුණා නම් හෙට අවස් වෙනකොට අලු ටිකක් විතරයි. අලු ටික. මේ රූපකය නෑ. අලු ටික. මටත් මේක වෙනවනේ කියලා කල්පනා කරනවා. මේක අගේ ඇති භාවනාවක් පින්වත්නි. ඊට පස්සේ මේ භාවනාවට කියන නම නව සීවිතික භාවනාව. සාමාන්‍යයෙන් මෑත කාලේ භාවනා කරන අය ගොඩාක් දිහා බලනකොට ගොඩක් අය තනියෙන් භාවනා කරනවට වැඩිය මේ භාවනා නවයේම සිහි කරනවා. ඒකේ වරදක් නැහැ.
ඒ කාරණා 9ම එක දිගට සිහි කරගෙන ගිහිල්ලා තමන්ගේ හිත වැඩිපුර පිහිටනවා නම් යම්කිසි විමසීමක ඒකේ වැඩිපුර හිත තියන්න ඕන. හොඳට හිත එකඟ කරන්න ඕනේ ඒ තුල. එයා හොඳට භාවනාව අරමුණේ භාවනාවට පහසුවෙන් ඉඳගෙන එක්කෝ සක්මණි. ඊට පස්සේ කල්පනා කරනවා මේ මිනිය සෝනට දැම්මට පස්සේ මිනිසෙක් මැරිලා දවසක් දෙකක් තුනක් ගියාට පස්සේ මේක ඉදමෙනවා. නිල් වෙනවා. සැරව ගලන්න එනවා. නාසයෙන් ඇස්කන් නාසාවලින් මල මුත්‍රා මාර්ග වලින් ඕජාවක් ගලනවා. නිලමැස් වහගෙන මේක තමන්ට වෙනවනේ කියලා තමන්ට කල්ප ගන්න. මගේ ශරීරය. මගේ ශරීරය සෝනට දැම්මට පස්සේ මෙහෙම වෙනවා. ඊළඟට මේක සතා සිව්පාව ඇද කනවා. මේන් ගිජුලීනු උකුස්ස කපුටෝ ඇස් වලට කොටනවා. බල්ලෝ හිවල්ලු කනවා. මේකම හටගත්ත නැලි ගණන් පණුව කනවා. හොඳට සත්තු කන හැටි බලනවා. ඊට පස්සේ සත්තු කාලා තැන් තැන් වලින් මස් ලේ තැවරිලා ඇටකටු ඊළඟට නහරවැල් ඉලිප්පිලා මිනිය තියෙනවා. මටත් මෙහෙම වෙනවා කියලා කල්පනා කරනවා. තමන්ගේ ශරීරයටම ගන්නවා මට මෙහෙම වෙනවා. ඊට පස්සේ මස් ටික දිය වෙලා වැටිලා ලේ තැවරුණ ඇටකටු නහර වැල් එල්ලුණ ඇට සැකිලා තියෙනවා. හොඳට බලනවා. මට මෙහෙම වෙනවා. ලේ වේලිලා ගිය ඇට සැකිල්ලේ තනින් තන කර වෙලා ගිය ඕජාවත් එක්ක තෙත් වෙලා ගිය නහර වැල් තියෙනවා. හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ මේ ශරීරය ඇටකටු ටික තැන් තැන් වල විසිරිලා තියෙනවා. එක පැත්තක ඔළුව ඇට, එක පැත්තක ඉල ඇට, අත් ඇට, පා ඇට තැන් තැන් වල සත්තු ඇදලා. ඊළඟට එතනින් ශරීරය ඒ ඇටකටු ටික කාලයක් ගියට පස්සේ දිරලා. තැන් තැන් වල ඇටකටු ගොඩ ගහලා. අර හග්ගිඩිය පාට තිබ්බ ඇටකටු ටික කාලයක් යනකොට දිරලා බොහෝ කාලයක් කියලා. අවසානයේ චුන්නක ජාතානේ හුණු වගේ කුඩු වගේ පොළොවට පස් වෙලා යනවා. පොළොවට පස් වෙලා යනවා. දැන් අර ලස්සන නැහැ. ස්ත්‍රී පුරුෂ කතා නැහැ. උස මහත කතා නැහැ. කෙට්ටු කතා නැහැ. තරුණද වැඩිමහල්ද මොකවත් නැහැ. හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කතා නැහැ. කටහඬ මිහිරිද නැහැ. ආදරෙන් හිටියද නැද්ද කතා නැහැ. හොඳට කාපු මිනිහෙක්ද බීපු මිනිහෙක්ද මොකවත් නැහැ. පොළොවට පස් ටිකක්. පොළොවට පස් ටිකක්. අපි අල්ලගන්න හැදුවා පොළොවට පස් වෙලා යන දේවල් පස් වෙලා ගියා පඨවි ධාතු. වතුරට දිය වෙන දේවල් දිය වෙලා ගියා ආපෝ ධාතු. උණුහුමත් එක්ක එකතු වුණා තේජෝ ධාතුව. වායුවත් එක්ක එකතු වුණා වායෝ ධාතුව. අවසානයේ පොළොවට පස්. මගේ ශරීරයේ ওই විදිහටම තමයි අන්නයට වෙන්නේ. මටත් අන්නයට. මේ කයේ හට ගැනීම වෙනසීම දකිනවා. මෙවැනි වූ කයක් නෙව තියෙන්නේ කියලා ඥානය පිහිටනවා, සිහිය පිහිටනවා. කිසි දෙයක් ගැන ආසාව හිතේ පිහිටන්නේ නැතුව යනවා. ලෝකයට බැඳෙන්නේ නැතුව යනවා. ওই විදිහට තමයි කායානුපස්සනාව වඩන්නේ. භාවනාව. ඊට හොඳට හිත එකඟ වෙනොත් ඒ හිතට එකඟ වීම හොඳට අත්දකින්න. අත්දැකලා හිමීට මම දැන් භාවනාවෙන් නැගිටිනවා කියලා මොහොතක් කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව ඉඳලා හුස්ම ටිකක් අරගෙන හිමීට ඇස් දෙක ඇරලා
සාමාන්‍ය විදියට උසම ඇරලා තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සිහිය පිහිටවලා හිමීට නැගිටලා පොඩ්ඩක් සක්මන් කරලා යනවා. එකපාරම දුක නැවලස් දෙක පියාගන්නෙත් නැහැ. එහෙම භාවනාවෙන් ඉඳලා දඩි මුඩි දුවන්නෙත් නැහැ. සකසල භාවනාව කරන්න ඕන. ඉතින් ওই විදිහට තමයි තියෙන භාවනා උපදේශ. එතකොට නවසීවිතික භාවනාව. එතකොට කායානුපස්සනාවේ භාවනා 14 තුනින් අවසන්. නමුත් තවත් කිය යුතු කරුණු තියෙනවා. මේ භාවනාව ගැනම. ඉතින් අපි ඒකටත් අවස්ථාවක් හදාගමු. අදට ඔය නවසීවිතික භාවනාව. ඉතින් මීට කලින් කරපු දේශනාවක් තියෙනවා. ඊළඟ විශේෂයෙන් ඒ යමා නිවන් සුව බෝධුර නොවේ කියන සතිපට්ඨාන පොත, සිතට සුව දෙන භාවනා පොත. ඒ පොත්වලින් විස්තර තියෙනවා. ඊළඟට ලොකු සංස්කෘතික දේශනා තියෙනවා. ඒවා ඇසුරෙන් තමයි අපිට මේවා ඉගෙන ගන්නට පහසුව සැලසෙන්නේ. ඒවා සිහි කරන්න. ඉතින් අපි කාටත් කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට අද ඉගෙනගත්ත නවසීවිතික භාවනා මනසිකාරී ඒකාන්තයෙන් හේතුපකාර වේවා කියලා සිත පතනවා. ඉතින් අද පුණ්‍යානුමෝදනාව කරනවා ඉඟුරුව ගිලිමලේ රත්නපුර පදිංචිව සිට 2020 පෙබරවාරි 3 වෙනි දින කොරියාවේදී හදිසි අනතුරකින් මිය පරලොව ගිය නිශාන්ත චානක විජේසූරිය තරුණ මහත්මයාට පින් අනුමෝදන් කරන්නට එතුමාගේ සහෝදරිය විසින් තමයි අද දවසේ ධර්ම දාණය දෙන්නේ. ඉතින් කවුරු හරි මේ බණපදය අහලා කයේ යථා ස්වභාවයේ තේරුම් අරන් මේ හදිසි අනතුරු වලින් විනාශ වෙන කාල මරණ අකාල මරණ මොකින් හරි මරණයටපත් වෙන ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙන මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේකෙන් නිදහස් වුණොත් කොච්චර යහපතක්ද. ඉතින් ඒ නිසා මේ මිය පරලෝකීය නිශාන්ත චානක විජේසූරිය මහත්මයාට අද දවසේ රැස් වුණ පින් මේ ධර්මය අහන සියලු දෙනා ධර්මය අහලා රැස් කරගන්න පින් භාවනා මානසිකාරයක් ඔය විදිහට ශ්‍රවණය කිරීම තුළින් භාවනා මානසිකාරය පිහිටනවා. ඉතින් ඒ තුලින් රැස් කරගත්ත පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙලා එතුමාට පරලෝ වශයෙන් සියලු යහපත සත්පුරුෂ ඇසුර ධර්මාවබෝධයම සැලසේවා සසර දුකෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් වාසනාව ලැබේවා කියලා අපි මේ පරලෝකීය මහත්මයාට පින් අනුමෝදන් කරමු. ඉතින් ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ ධර්මය අපිට කියලා දෙන සතර සතිපට්ඨාන ගැන මේ භාවනා ගැන අපිට වචනෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ නැත්නම් අපි මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අපිට මේ සතිපට්ඨාන පොත මේ විදිහට තියෙන නිසා භාවනා ගැන විස්තර කරලා තියෙන නිසා අපි ඔබට මේ විදිහටවත් කියලා දෙන්නේ නැත්නම් අපේ ප්‍රාතිහාර්යයක් තිබිලා නෙවෙයි. ඒ නිසා අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් මේ පින්බලෙන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේ ඉස්සක දරුවන්ට කායානුපස්සනාවෙම හිත පිහිටාවා කියලා පින් පමුණවමු. ඒ වගේම ඒ නිශාන්ත චානක විජේසූරිය මහත්මයාගේ සහෝදරියටත් ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන පින්වත් සුනීතා ගම්ලත් මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අසනීපයෙන් පසුවන මෑණියන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. එතුම ඒ වගේම අර සහෝදරියට මේ පින් බලයෙන් ධර්ම අවබෝධයම සැලසේවා. අද ධර්මයේ ඇසූ ඔබ සියලු දෙනාට ඥාති බන්දු මිත්‍රාදීන්ට ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ කුණු වෙවි පොළොවට පස් වෙලා යන මේ ශාරීරියේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිසම අපිට මේ පින් හේතු ආංශනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.